ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලු දෙනාටම. අපි අද මයික්‍රෝවිෂන් ස්කිල්ස් ආයතනයෙන් පවත්වන PLC කෝස් එක ගැන ඔයාලට හැඳින්වීමක් කරන්න. ඒ කියන්නේ අපි මේ කෝස් එක කොහොමද කෙරෙන්නේ, එතකොට මේ කෝස් එකෙන් ඔයාලට කවර් වෙන්නේ මොන කොටස්ද කියන එක ගැනත් අපේ ආයතනය ගැනත් හැඳින්වීමක් කරනවා. ඇත්තටම අපි මයික්‍රෝවිෂන් ආයතනය ගැන කතා කරොත් මම මනෝජ් ගුණවර්ධන. එතකොට අද මාත් එක්ක මේ සෙමිනාර් එකේ ඉන්නවා විරාජ් ගුණවර්ධනත්. අපි දෙන්න අද ඔයාලට මෙතන අපි ගැන විස්තරයක් තියෙනවා. අපි දැනට යා ගමන ගැන විස්තරයක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මයික්‍රෝවිෂන් ස්කිල්ස් කියන ආයතනයෙන් අපි මෙත් එක්කල් ලබාගත්ත ශාස්ත්‍රීය දැනුමත් ඊට අමතරව ශ්‍රේෂ්ඨයේ අපි ලබාගත් අත්දැකීමුත් ඔයාලට ලබා දෙන්න තමයි අපි මේ ආයතනය ආරම්භ කරේ. ඉතින් අපි බලමු මේකේ කෝස් එක ගැන හැඳින්වීමක් කරන්නම්. කලින් අපි ඔයාලගේ මේ මීටින් එක අතරතුර ඔයාලගේ මයික් මියුට් කරගෙන ඉන්න. ඊට පස්සේ මේක සෙමිනාර් එක ඉවර වෙලා හැමෝටම අවස්ථාව දෙනවා. ඔයාලට ගැටලුව තිබ්බනම් අපේ අද සෙමිනාර් එකේ කෝස් එක පිළිබඳව මේ විෂයට අදාළව අද කෙරුණු ටික ගැන ගැටලුවක් තියෙනවා නම් ඔයාලට අහන්න අවස්ථාවක් දෙනවා. එතෙක් අපිට සහයෝගයක් දක්වන්න මේක කරගෙන යන්න. අපි ගැන ඔයාලට හැඳින්වීමක් කරා. මෙතන අපේ මතකයන් ටිකක් තියෙනවා. අපි ආපු ගමනේදී අපි කරපු නව නිර්මාණ, ඊට අමතරව ප්‍රදර්ශන වලට ඉදිරිපත් කරපු ඒ ප්‍රදර්ශන භාණ්ඩ, ඊට පස්සේ අපි කරපු රිසර්ච් ගැන මෙතන ඔයාලට පොඩි මතකයන් ටිකක් අපි දෙන්නලා තියෙනවා. ඊට පස්සේ අපි මේ ආයතනයේ මම කිව්වා මේ ආයතනය අපි ආරම්භ කරේ ඊට අපි ලබාගත්ත දැනුමයි එක්ස්පීරියන්ස් එකයි ඔයාලට බෙදලා දෙන්න. මේ ආයතනයේ යම්කිසි පාඨමාලාවක් කරනවා නම් ඒ පාඨමාලාවේ අය අවශ්‍යතාවය ඇති අයට ඒ පාඨමාලාව හදාරන්න අවශ්‍ය දැනුම සහ කියන්නේ ඒකට අවශ්‍ය න්‍යායාත්මක දැනුම, තාක්ෂණික දැනුම, ඒ දැනුමත් එක්ක ප්‍රායෝගික කුසලතාවය ලබා දෙන්න. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකක් ලබා දෙන්න. ඊට අමතරව නව නිර්මාණ වගේ අලුත් දෙයක් කරන්න, අලුත් විදිහකට හිතන අය ඉන්නවා නම් එයාලට ඒ සිතුවිලි සැබෑ කරගන්න අවශ්‍ය පසුබිම ඒවා කරන්නේ කොහොමද, ඒවට අවශ්‍ය අඩුපාඩු මොනවද තියෙනවනේ ඒවා කොහොමද ලබාගන්නේ, එතකොට එයාලට ගැටලු තැන් තියෙනවනේ ඒවා කොහොමද හදාගන්න, මොන විදිහටද මේ තමන්ගේ අරමුණ සැබෑ කරගන්න පුළුවන් වෙන්නේ කියන එක අපි දැනුම ලබා දෙනවා. එතකොට ඊට අමතරව අපිට අලුත් දේවල් අපිට අවශ්‍ය දේ පිටරටින් ගෙන්නේ නැතුව අපේ රටේම නිෂ්පාදනය කරන්න අවශ්‍ය දැනුම මඟ පෙන්වීම ලබා දීම අපේ ආයතනයේ අරමුණු විදියට අපි මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. ඊට මෙතන තියෙන්නේ අපේ ආයතනයෙන් කරන කෝස් සියලුම දේවල් ඔන්ලයින් කෝසස් කරන්නේ. එතකොට මේ කෝස් හැම එකම තියරි එකත් එක්ක අපි කරගෙන යන්නේ. පස්සේ ඔයාලට ප්‍රැක්ටිකල් එක අපි සිමියුලේෂන් එකක් software එකකින් ඔයාලට කරගන්න ලැබෙනවා. අපේ කෝස් ගැන කතා කරොත් අපි ඔන්ලයින් කෝසස් තියෙනවා. මෙතන අපේ ප්‍රධානම කෝස් සෙක්ෂන් 4ක් තියෙනවා. මේ සෙක්ෂන් 4 Arduino කෝස් එකක් කරනවා අපි. මේ Arduino කෝස් එකේ beginners level එකේ ඉඳන් අපි advanced level එක දක්වා Arduino කෝස් කරනවා. දැනට මේකේ Arduino for beginners කියන කෝස් එකේ badges දෙකක් අපි කරගෙන යනවා. ඊට පස්සේ අපි ලබන මාසයේ මුල අපි PIC microcontrollers කෝස් එක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මැද භාගයේ වගේ. එතකොට මේකේ PIC microcontroller for beginners කෝස් එක කරනවා. ඊට අමතරව ඉලෙක්ට්‍රොනික කෝස් එකක් වෙනවා. ඒකේ basic electronic, PCB design මේ දෙකම යන එකක්. ඊට පස්සේ අද අපි කතා කරන්නේ industrial automation යටතේ තියෙන PLC for beginners කියන කෝස් එක. එතකොට අපේ කෝසස් දෙකක් තියෙනවා. PLC for advanced learners. මේකෙදි අපි මේ කෝස් දෙකෙන් අද ඔයාලට අපි හඳුන්වීම කරන්නේ PLC for beginners කෝස් එක පිළිබඳව. මේකෙදි අපි කතා කරන්නේ put output සම්බන්ධ කරපු PLC එකක වැඩ ගන්න පුළුවන් විදිහට මේ කෝස් එකේ content එක ඔයාලට අපි පැහැදිලි කරන්න ඉදිරියේදී බලා ගන්න පුළුවන්. අමතරව sensors and actuators කෝස් එකක් තියෙනවා. VFT settings කියන හැටි, communication මේ හැමදේම අඩංගු කෝස් එකකුත් තියෙනවා. අපි ඒවා ඉදිරියේදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔයාලට දැන් අපේ ආයතනයේ කොහොමද මේ කෝස් ගැන එහෙම අවබෝධයක් ඇති කියලා. එතකොට මේ කෝසස් අපි ඉදිරිපත් කරන්නේ කා සඳහාද කියන එක. අපි කාර්මික
හා තාක්ෂණික විශ්වවිද්‍යාල සිසුන්ට විශ්වවිද්‍යාල සිසුන්ට නව නිර්මාණකරුවන්ට තාක්ෂණය විෂය උගන්වන ගුරුවරුන්ට තාක්ෂණික අංශ රැකියාවල නියුතු වෘත්තිකයන් හට මේ PLC කෝස් එක ඉදිරිපත් කරනවා. ඒ වගේම PLC ගැන ගන්න ආසාවක් තියෙන PLC පිළිබඳ ඒ කියන්නේ කුතුහලයක් තියෙන හැමෝටම මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද අපි මේක බේසික් ලෙවල් එකේ ඉඳන් PLC ගැන දැනුම නැති අයට වුණත් මේකේ සම්බන්ධ වෙලා PLC පිළිබඳ දැනුම ලබාගෙන ඒකේ ප්‍රෝග්‍රෑමින් කරන විදිහ ඒ හැමදේම අපි මුල ඉඳන් උගන්වන්න බලාපොරොත්තු වෙනවා මේ පාඨමාලාව හරහා. හරි, එතකොට දැන් අපි ආයතනය ගැන ඒක ආයතනයේ කොහොමද පාඨමාලාවල් පිළිබඳව මේ පාඨමාලාව ඉදිරිපත් කරන්නේ, PLC පාඨමාලාව ඉදිරිපත් කරන්නේ කා සඳහාද කියන එක පිළිබඳව ඔයාලට අවබෝධයක් එන්නේ නැති මෙතන ඉඳන් PLC ගැන ඔයාලට බේසික් අයිඩියා එකක් දෙන්න ආරාධනා කරනවා විරාජ් සර්ට. මෙතන ඉඳන් PLC ගැන කන්ටිනියු කරගෙන යන්න. බොහොම ස්තුතියි මනෝජ් මට අවස්ථාව දුන්නට. සුබ සන්දාවක් වේවා අපිත් එක්ක ඉන්න හැමෝටම. අපි අද බලමු PLC එකක් කියන්නේ මොකක්ද, PLC වර්ග මොනවද, ඒවට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කොහොමද, මොන භාෂාවලින්ද, කොහොමද PLC එකක් ප්‍රයෝජනයට ගන්න කියලා. මුලින්ම අපි බලමු PLC එකක් කියන්නේ මොකක්ද කියලා. PLC කියන අකුරු තුන කියන්නේ Programmable Logic Controller කියන දිගු නම් තුන කෙටි කරලා තමයි අපි PLC කියන ලෝකෙ ප්‍රචලිත නම හැදිලා තියෙන්නේ. Programmable Logic Controller. නමේ තේරුමෙන්ම කියන්න පුළුවන් කන්ට්‍රෝල් කරන්න පාවිච්චි කරන එක. එතකොට ලොජික් කියන්නේ මොකක්ද? එයාට පුළුවන් ගණිත කර්ම හා තර්කන කටයුතු කරන්න, තීරණ ගන්න. ප්‍රෝග්‍රෑමබල් කියන්නේ මොකක්ද? අපිට පුළුවන් එයාව ප්‍රෝග්‍රෑම් කරන්න. ඒ කියන්නේ අපිට අවශ්‍ය වැඩක් කරගන්න අපිට ප්‍රෝග්‍රෑම් එකක් ලියලා එයා තුළට සේව් කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට අපිට ඕන වැඩක් කරගන්න පුළුවන්. බලමු මෙයාගේ වාසි අවාසි මොනවද කියලා. මේ හැම PLC එකක්ම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරවන්න පුළුවන් කම්පියුටරයක් කිව්වොත් නිවැරදි. අපේ සාමාන්‍ය එදිනෙදා නිවෙස්වල පාවිච්චි කරන කම්පියුටර්ස් අපිට බෑ කර්මාන්ත ශාලාවක් ඇතුළට ගෙනිහින් වැඩ කරවන්න. මොකද කර්මාන්ත ශාලාවක උෂ්ණත්වය, ඉලෙක්ට්‍රිකල් නොයිසස්, චුම්බක ශේෂ්ත්‍ර, ස්ථිති විද්‍යුතය, ආර්ද්‍රතාවය මේ වගේ ගොඩක් ඉන්වර්ස් ෆැක්ටර්ස් තියෙනවා. එතකොට අපිට කම්පියුටරයක් වැඩ කරවන්න අමාරුයි ඉන්ඩස්ට්‍රියල් එන්වයරන්මන්ට් එකක. එතකොට අපි තෝරගන්නේ මොකද්ද? PLC එක. මේ හැම PLC එකක්ම ඇතුලේ තියෙනවා කම්පියුටරේ තියෙනවා වගේ මයික්‍රෝප්‍රොසෙසරයක්. කලින් කිව්වා වගේ අපිට පුළුවන් මේක අපිට ඕන විදිහට ප්‍රෝග්‍රෑම් කරලා සරල කටයුත්තක ඉඳලා මුළු ෆැක්ටරියක්ම කන්ට්‍රෝල් කරන කටයුත්තක් වෙනකන් සංකීර්ණ කටයුතු සඳහා පාවිච්චි කරන්න. ඒ වගේම මේ PLC එක කියන්නේ බොහොම විශ්වාසදායක වැඩකාරයෙක්. එයාට අපි වැඩක් බාර දුන්නොත් දවසේ පැය 24ම සතිය පුරාම මුළු අවුරුද්ද පුරාම කිසිම වෙහෙසක් නැතුව එක දිගට වැඩ කරනවා. ඉතින් මේවා පාවිච්චි කරන්නේ කර්මාන්ත ශාලාවල, නවීන ගොඩනැගිලිවල, නැත්තම් රථවාහන පාලන කටයුතු වලට, මේ වගේ දේවල් වලට. ඉතින් මෙයාට බොහොම නිවැරදිව ඒ වගේම බොහොම විශ්වාසදායකව මැෂින් එකක් පාලනය කරන්න පුළුවන්. එක මැෂින් එකක් හෝ නැත්තම් කර්මාන්ත ශාලාවක තියෙන මැෂින් ගණනාවක්. දැන් ඕගොල්ලන්ට තලා අදහසක් ඇති PLC එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි බලමු PLC අපිට බෙදන්න පුළුවන් කොටස් තුනකට. අපි මේ කොටස් තුනකට බෙදන්නේ PLC එකේ ප්‍රමාණය, එයාගේ හැකියාව හා එයාට කරන්න පුළුවන් වැඩවල සංකීර්ණත්වය අනුව තමයි මේ කොටස් තුනකට බෙදුවේ. පළවෙනි වර්ගයට කියනවා අපි fixed PLC කියලා. දෙවනි ටයිප් එක modular PLC. තුන්වෙනි ටයිප් එක distributed PLC. අපි මේවා ගැන වෙනම සාකච්ඡා කරමු. මුලින්ම අපිට හම්බ වෙන PLC වර්ග වලින් කුඩාම PLC වර්ගය තමයි මේ fixed PLC ටයිප් එක. මේකට නිෂ්පාදකයෝ විවිධ නම් වලින් හඳුන්වනවා. ඒ නම් වලින් හැඳින්වුවට fixed PLC එකක් කියන්නේ දැන් එයාගේ හાર્ඩ්වෙයාර් කොටස් ඔක්කොම එකම අසුරණ එක. එකම පැකේජ් එකක සිංගල් යුනිට් එකක් විදිහට වෙළඳපොලේ ගන්න තියෙන PLC වලට. ගොඩක් වෙලාවට මේගොල්ලෝ බොහොම කුඩයි. කරන්න පුළුවන් වැඩක් ටිකක් සීමිතයි. නමුත් දැන් වර්තමාන වෙළඳපොළ ට්‍රෙන්ඩ් එක නම් මේවට නිෂ්පාදකයෝ බලනවා ගොඩක් ඔප්ෂන් වැඩි කරන්න. මේකට
ඉන්පුට් අවුට්පුට් ගාන වැඩි කරගන්න. ඒ වගේ නිෂ්පාදකයෝ දැන් බලනවා මේ කුඩා PLC තව ඔප්ෂන් වැඩි කරලා වෙළඳපළට ඉදිරිපත් කරන්න. අපි බලමු උදාහරණ මේ ඕගොල්ලන්ට පේන්නේ ඔගොල්ලන්ගේ දකුණු අත පැත්තේ ලෝකයේ ප්‍රචලිත PLC බ්‍රෑන්ඩ් කීපයක්. ඇලන් බ්‍රැඩ්ලි, ඔම්රොන්, සිමන්ස්, ඩෙල්ටා, කොයෝ කියලා. මේ නිෂ්පාදකයෝ තමන්ගේ ෆික්ස්ඩ් PLC ටයිප් එක හඳුන්වන්නේ විශේෂිත නම් වලින්. ඒවා නම් ඇලන් බ්‍රැඩ්ලි කියන්නේ මයික්‍රෝ PLC කියලා. ඔම්රොන්ලා කියනවා කම්පැක්ට් PLC සීරීස් එකක් කියලා. ඒගොල්ලන්ගේ තියෙන කුඩාම PLC සීරීස් එක. සිමන්ස්ලා කියනවා බේසික් ටයිප් එක. ඩෙල්ටා කියනවා ස්ටෑන්ඩඩ් ටයිප් එක කියලා. ඊට පස්සේ කොයෝ PLC සමාගම කියනවා බ්‍රික් ටයිප් එක කියලා. අපි බලමු මේ වගේ වාසි මොනවද කියලා. මේවා බොහොම ප්‍රමාණයෙන් කුඩයි. එතකොට බොහොම පහසුවෙන් ඉක්මනින් අපිට මේක මවුන්ට් කරගන්න පුළුවන් පැනල් බෝඩ් එක. එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි වෙන තැනක. වැදගත්ම දේ තමයි මේක ඉකොනොමිකල්. ඒ කියන්නේ සාපේක්ෂව මිල ඉතාම අඩුවට මිලදී ගන්න පුළුවන්. ඊළඟට මේවා සිම්පල් ඇප්ලිකේෂන්ස් වලට සරල ඕගොල්ලන්ගේ යෙදුම් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි බලමු මේ වගේ අඩුපාඩු අනිත් PLC ටයිප් දෙකට සාපේක්ෂව මේ වගේ performance අඩුයි. ස්පීඩ් එක ටිකක් අඩුයි, මෙමරි එක අඩුයි, ඉන්පුට් අවුට්පුට් ගාන අඩුයි. මේවට ඉන්පුට් අවුට්පුට් වෙනම කාඩ් විදිහට සවි කරන්න බෑ. ඒ කියන්නේ එක්ස්පෑන්ෂන්ස් නෑ. බේසික් ඇප්ලිකේෂන්ස් වලට විතරයි මේවා පාවිච්චියට ගන්න සුදුසු. ඊළඟට අපි කතා කරමු මොඩියුලර් ටයිප් PLC එක. ඔයගොල්ලන්ගේ වම් අත පැත්තෙන් පෙන්නන්නේ අර මං කියපු නිෂ්පාදකයෝ 5 දෙනාම ඒගොල්ලන්ගේ PLC සීරීස් වලට කියන නම්. ඇලන් බ්‍රැඩ්ලිලා කියනවා කම්පැක්ට් ලොජික්ස් කියලා. ඔම්බ්‍රොන්ලා කියනවා CJ සීරීස් කියලා. සිමන්ස්ලා කියනවා S7300 කියලා. ඩෙල්ටා සමාගම කියනවා මේක AS සීරීස් කියලා. ඊට පස්සේ කොයෝ සමාගම කියනවා DL205 කියලා සීරීස්. අපි බලමු PLC එකක expandability කියන්නේ මොකක්ද කියලා. PLC එකක් දැන් කලින් කිව්ව fixed PLC type එකේ මේ modular type එකේ අතර වෙනස තමා බලන්න මේවා separate වෙන වෙනම package විදිහට තමා මේ set කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මේගොල්ලන්ගේ වම් අත පැත්තේ මුලින්ම තියෙන power supply එක. ඊට පස්සේ තියෙනවා CPU එක නැත්නම් ඇත්තටම controller එක. ඊට පස්සේ තියෙනවා communication interface. මේවා තව PLC එකක් එක්ක හෝ නැත්නම් කම්පියුටර් එකක් එක්ක නැත්නම් HMI එකක් human machine interface එකක් එක්ක නැත්නම් විවිධාකාර sensors එක්ක communication කරන්නේ මේ communication interface module වලින්. ඊට පස්සේ input output වැඩි කරගන්න ඕන වුණාම අපි පාවිච්චි කරනවා input output expansion modules. අපිට ඒවා ඕන ප්‍රමාණයක් අපිට සවි කරගත්ත හැකි නිෂ්පාදකයක් කියලා තියෙන ලිමිට් එකට යනකම්. මේ වගේ වාසි නම් මේ වගේ memory capacity එක වැඩි. processing speed එකක් වැඩි. input output count එක නැත්තම් මේවට දෙන්න පුළුවන් input output count එක කියන්නේ input ගානයි output ගානයි අපිට වැඩි කරගන්න පුළුවන්. කොහොමද? අපේ application එකට අනුව අපිට CPU එක තෝරාගෙන, power supply එක තෝරාගෙන, communication interface තෝරාගෙන, input output card ගානත් තෝරගන්න පුළුවන්. මේවා නිෂ්පාදකයා විවිධ විදිහට විශාල රේන්ජ් එකකින් ඉදිරිපත් කරනවා අපිට. ඊට පස්සේ මේවා එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්පුට් අවුට්පුට් ගාන වැඩි කරගන්න පුළුවන් කියන එක. මේවා සුදුසු වෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ ඉඳලා ටිකක් විශාල ඔටෝමේෂන් ප්‍රොජෙක්ට් කරද්දී. ටිකක් ලොකු මැෂින් එකකට කන්ට්‍රෝල් ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දී සරල ඇප්ලිකේෂන්ස් වලට මේවා ගන්න එක තේරුමක් නැහැ ටිකක් මිල අධික හින්දා. ඊළඟට බලමු මේ වගේ අවාසි මොනවද කියලා. මේ වගේ සයිස් එක ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි මේවා. ඒ වගේම මේවා බැක් ට්‍රැක් එකකට සම්බන්ධයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මොඩියුල් ටික ඔක්කොම සම්බන්ධ ට්‍රැක් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ මෙතනින් පේනවා ඇති මේ දෙපැත්තෙන් අපි මේ රැක් එකක් අපේ එන්ක්ලෝසර් එකට නැත්නම් එන්ක්ලෝසර් කැබිනට් එකට නැත්නම් පැනල් බෝඩ් එකට මේ රැක් එකක් මවුන්ට් කරලා තමයි අපිට ඕන විදිහට මේ
සෙපරේට් මේ කාඩ් සම්බන්ධ කරන්න. හිතන්න මේ එක කාඩ් එකක් පිච්චුණා කියලා. එතකොට අපිට ඒ කාඩ් එක විතරක් මාරු කරලා අපිට අපේ සිස්ටම් එක රිකවර් කරගන්න පුළුවන්. දැන් ෆික්ස් PLC එකක් එහෙම පිච්චුනොත් එහෙම අපිට සම්පූර්ණ PLC එක මාරු කරන්න වෙනවනේ. මේ වගේ එහෙම නැහැ. ඒ වගේම මේක මවුන්ටිං ටිකක් සංකීර්ණයි කියනවා. ඇයි මේකට රැක් එකක් එහෙම තියෙන හින්දා. ඊට පස්සේ ටිකක් මිලාදිකයි අපිට වාසිදායක නැහැ. පොඩි දෙයකට මේකක් පාවිච්චි කරන එක. ඊළඟට අපි කතා කරනවා අපි දැන් වර්ග කීපයක් කතා කරා. පළවෙනිම කතා කරා PLC එකක් ගැන. ඊට පස්සේ ඒකට ටිකක් විශාල එකක් අපි මොඩියුලර් ටයිප් එක ගැන දෙවෙනියට කතා කරා. දැන් අපි කතා කරන්න යන්නේ ඩිස්ට්‍රිබියුටඩ් ටයිප් එකේ PLC ගැන. මේ තියෙන්නේ ඩිස්ට්‍රිබියුටඩ් ටයිප් PLC කීපයක්. මේවත් අර මොඩියුලර් ටයිප් PLC වගේම අපි රැක්වල තමා මවුන්ට් කරන්නේ. විශේෂත්වය තමා මේවට පුළුවන් කමියුනිකේට් කරන්න මුළු කර්මාන්ත ශාලාවක හෝ කර්මාන්ත ශාලා කිහිපයක හෝ ලොකු ප්‍රදේශයක හෝ නැත්තම් අපි කියනවා වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් ඒ වගේ ඕනම තැනක මේගොල්ලන්ට කමියුනිකේෂන් හැකියාව තියෙනවා. මේ වගේ නෙට්වර්ක් කරන මෙතඩ් වර්ගයක් තියෙනවා. දැන් බලන්න මේ බස් නෙට්වර්ක් එකක් තමයි මේ කොළ පාට ලයින් එකෙන් ඕගොල්ලන්ට පෙන්වන්නේ. අපි මේ වගේ නෙට්වර්ක් එකකදී පාලනය තියාගන්න PLC එකක් තියෙනවා. එකක් හෝ කිහිපයක්. දැන් මෙතන නම් මෙන්න මෙයා පාලනය තියාගන්න PLC එකක්. ඒ කියන්නේ මෙයා තමයි විධාන නිකුත් කරන්නේ අනිත් කට්ටියට. අපි මේ වර්ගයේ PLC එකට කියනවා මාස්ටර් PLC එකක් කියලා. මේ අනිත් ඩිවයිස් වලට අපි කියනවා ස්ලේව්ස්ලා කියලා. එතකොට එක වර්ගයක් තියෙනවා සිංගල් මාස්ටර් ඇන්ඩ් මල්ටි ස්ලේව්ස් කියලා. අපිට පුළුවන් මේකම වෙනස් කරන්න මල්ටි මාස්ටර් ඇන්ඩ් මල්ටි ස්ලේව්ස් කියලා. අපිට පුළුවන් මේ එක හා දෙක මාස්ටර්ලා දෙන්නෙක් කරන්න. එතකොට මේ දෙන්නම විධාන නිකුත් කරනවා. ඒ අනුව තමයි මේ රිමෝට් IO කියන ස්ටේෂන් වැඩ කරන්නේ. මේවා අතර දුර සමහරට කිලෝමීටර් ගාණක් වෙන්නත් පුළුවන්. අපි මේවට කියනවා විශේෂ නම් තුනක්. සමහරු කියනවා මේවට නෝඩ් කියලා. සමහර වෙලාවලදී කියනවා රැක් කියලා. එහෙම නැත්නම් ඩ්‍රොප් ස්ටේෂන් එකක් කියලාත් කියනවා. එක එක PLC නිෂ්පාදකයා එක එක විදිහට තමන්ගේ මේ වගේ හાર્ඩ්වෙයාර් හඳුන්වන නම් තියෙනවා. බලමු අපි මේ වගේ PLC එකක ඇඩ්වාන්ටේජස් මොනවද කියලා. මුලින්ම අර මං කියපු සමාගම් පහම මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලන්ගේ මේ ඇඩ්වාන්ස් ටයිප් PLC වල නම් නැත්තම් සීරීස් ඒගොල්ලෝ හදලා තියෙනවා. ඇලන් බ්‍රැඩ්ලිලා control logics කියන සීරීස් එක හදනවා. ඔම්රොන්ලා CS1 කියන සීරීස් එක හදනවා. සිමන්ස්ලා S7 1500 කියන PLC එකයි ඊට පස්සේ Simatic ET200 කියන IO ස්ටේෂන් එකයි හදනවා. Delta PLC 8 series හදනවා. කොයෝ කියන සමාගම DL 405 කියන සීරීස් එක හදනවා. මේ වගේ ඇඩ්වාන්ටේජස් තමයි අපිට පහසුවෙන්ම සම්පූර්ණ මුළු ප්ලාන්ට් එකක්ම මුළු කර්මාන්ත ශාලාවක්ම අපිට පුළුවන් ඩිස්ට්‍රිබියුටඩ් කන්ට්‍රෝල් කියන මෙතඩ් එකෙන් පාලනය කරන්න. ඒ කියන්නේ යම්කිසි කර්මාන්ත ශාලාවක මැෂින් ගොඩාක් එක තැනක ඉඳලා කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය නම් අපි මෙන්න මේ වගේ PLC ටයිප් එකකට යන්න ඕන. ඒ වගේම මේවා තමයි ලෝකේ තියෙන performance වැඩිම PLC වර්ග. මේ වගේ program memory වැඩි, data memory වැඩි, speed එක වැඩි. අපිට පුළුවන් input output count එක මේ වගේ 4096කට වඩා වැඩි. හිතන්න කොච්චර input output ගාණක් මේවට අපිට යොදා ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම සංකීර්ණ කටයුතු වලට තමයි මේවා ගන්න. ඒ වගේම අපි බලමු මේ වගේ අවාසි මොනවද කියලා.
මේවට ටිකක් විශාලයි මේවා. අපිට මේවා ඉන්ස්ටෝල් කරන්න ලොකු පැනල්ස් ඕන වෙනවා. එකක් නෙමේ දැන් කිහිපයක් ඕන වෙනවා තැන් කිහිපයකට. ඒ වගේම කොස්ට් එක ඉතාම වැඩි. සාමාන්‍ය කෙනෙකුට දරන්න බැරි තරම් මිල අධිකයි මේ වගේ දේවල්. ඊට පස්සේ මේවා ප්‍රෝග්‍රෑම් කරන්නත් සාමාන්‍ය ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එකකින් බෑ. මේවට කමියුනිකේෂන් වලට අවශ්‍ය නොලෙජ් එකත් එක්ක තමයි ප්‍රෝග්‍රෑම් කරන්න වෙන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා PLC ඒ කොම්ප්ලෙක්සිටි අනුව වර්ග තුනකට බෙදනවා කියලා. අපි බලමු. දැන් PLC එකක් ගන්නේ තනියෙන් වැඩ කරන්න නෙමෙයිනේ. කර්මාන්ත ශාලාවක මොකක් හරි මැෂින් එකක් කන්ට්‍රෝල් කරන්න. එතකොට කොහොමද කන්ට්‍රෝල් කරන්නේ? කන්ට්‍රෝල් කරන්න නම් එයා දැනගන්න ඕන, එයාට අපි දෙන්න ඕන ඉන්පුට්. මොනවද අපිට බහුලව පාවිච්චි වෙන ඉන්පුට්? අපිට ස්විචස් වර්ග තියෙනවා. push button, select switch, limit switch, proximity sensors, photo sensors, linear and rotary encoders මේ වගේ ගොඩක් ඉන්පුට් දෙන සෙන්සර් වර්ග තියෙනවා. දැන් මේ PLC එකක ඉන්පුට් පැත්ත ගැන කතා කරා. අපි ඉන්පුට් දෙන්න ඉන්පුට් එක්ස්පැන්ෂන් මොඩියුල්ස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ එක්ස්පැන්ෂන් මොඩියුල්. කම්පැක්ට් PLC එකක නම් මේ වගේ මොඩියුල් නැහැ. ඒ වගේ තියෙන්නේ එක ෆික්ස්ඩ් යුනිට් එකක් විතරයි. ඊට පස්සේ කන්ට්‍රෝල් කරන්න දෙයක් තියෙන්න එපා. එතකොට අපිට මේ අවුට්පුට් පැත්ත වැදගත් වෙනවා. මොනවද අවුට්පුට්? ඉන්ඩස්ට්‍රි එකේ නම් අපිට මෙන්න මේ වගේ විවිධ කලර්ස් වලින් තියෙන එලාම්ස් නැත්නම් ඉන්ඩිකේටර්ස් තියෙනවා. මැෂින් වල ස්ටේටස් එක පෙන්වනවා. අපි කියනවා colored beacons කියලා. මේවා එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති compressed air නැත්නම් සම්පීඩිත වායුව පාවිච්චි කරනවා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරගන්න. අපි pneumatic කියලා කියන්නේ. එතකොට pneumatic actuators වැඩ කරගන්න අපිට ඕන වෙනවා. මම මේ ඇන්දේ pneumatic actuator එකක්. pneumatic cylinder එකක්. ඒ වගේම ඕන වෙනවා hydraulic actuators. මෙතන මේ පෙන්නන්නේ hydraulic cylinder එකක්. ඉතින් මේවා අපිට ඕන විදිහට කන්ට්‍රෝල් කරගන්න අපි පාවිච්චි කරනවා මේ PLC කියන උපාංගය. හැබැයි මෙයාට ඩිරෙක්ට්ලි මේවා කන්ට්‍රෝල් කරන්න බෑ. අපිට ඕන වෙනවා solenoid නැත්නම් valve කියන මෙන්න මේ වගේ වර්ගය. අපි PLC එක හරහා මෙයාට සිග්නල් එකක් දීලා ඊට පස්සේ මෙයා තමයි ඕන වෙලාවට pneumatic හෝ hydraulic බලය බෙදා හරින්නේ ඒ අදාළ actuators වලට. අපි actuators කියලා කෙටියෙන් හඳුන්වන්නේ industrial automation වලදී මොනවා හරි electrical power එකක් physical power එකක් බවට නැත්නම් mechanical power එකක් බවට convert කරන ඕනම දෙයකට අපි කියනවා actuator එකක් කියලා. උදාහරණයක් විදිහට මෝටරයක් ගත්තොත් electrical power එක mechanical power එකක් බවට පරිවර්තනය කරනවා. එතකොට ඒක actuator එකක්. ඊට පස්සේ අපිට relay ඊට පස්සේ SSR අපි කියනවා solid state relay කියලා. මේවා හදලා තියෙන්නේ semiconductors භාවිතයෙන්. SCR වලින්. ඒවත් relay වගේම තමයි. අපිට පුළුවන් PLC එකෙන් direct control කරන්න. ඊට පස්සේ අපිට විවිධාකාර switches electromagnetic switches අපි කියනවා තනි වචනකින් contactors කියලා. අපිට පුළුවන් මේ වගේ මෝටරයක් on off කරගන්න. ඊට පස්සේ මේ contactor යට වඩා දියුණු තාක්ෂණයක් තියෙනවා. අපි කියනවා මෙන්න මේ උපාංගෙට variable frequency drive එකක් කියලා. සමහරු කියනවා variable speed drive එකක් කියලා. සමහරු කියනවා ඉන්වර්ටර් එකක් කියලා. මේ තුනෙන්ම කියවෙන්නේ මේ එකම උපාංගය. ඉන්වර්ටර්, VFD, VSD කියන නම් තුනේ. මෙයාට පුළුවන් මේ PLC එකෙන් දෙන සිග්නල් එකකට අනුව මෝටර එක ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ දැකලා ඇති මේවට කියන්නේ ස්ටෙපර් මෝටර්ස් කියලා. මම කලින් කිව්වේ 3 phase motors ගැන. දැන් කියන්නේ මේ ස්ටෙපර් මෝටරයක් ගැන. මේක විශේෂ මෝටරයක්.
මෙයා රන් වෙන්නේ මෙයාගේ මෝෂන් එක අපි බැලුවොත් එහෙම ස්ටෙප් බයි ස්ටෙප් තමා අංශකයකින් අංශකයක් තමා මෙයා හැරි හැරි කැරකෙන්නේ. එතකොට අපිට ඒක පේන්නේ වේගෙන් කැරකෙනවා වගේ. මේගොල්ලෝ ඩ්‍රයිව් කරන්නත් විශේෂ ඩ්‍රයිවර් එකක් තියෙනවා. අපි ඒකට කියනවා ස්ටෙපර් මෝටර් ඩ්‍රයිවර්ස් කියලා. නැත්තම් තවත් මේ වගේ මෝටර්ස් జాතියක් තියෙනවා. අපි කියනවා සර්වෝ මෝටර්ස් කියලා. අපි ඒවා කන්ට්‍රෝල් කරන්න සර්වෝ කන්ට්‍රෝලර්ස් ගන්නවා. නැත්තම් සර්වෝ ඇම්ප්ලිෆයර්ස් කියලා කියනවා. මේවත් අපිට PLC එකෙන් පාලනය කරන්න පුළුවන්. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා PLC එකට දෙන ඉන්පුට් මොනවද අවුට්පුට් මොනවද කියලා. ඊට පස්සේ මේ මොනවද තිබ්බත් වැඩක් නැහැ. PLC එක අපි නිෂ්පාදකයාගේ මිලදී ගනිද්දී ඒක empty නැත්තම් හිස්. අපිට අවශ්‍ය වැඩේ කරගන්න අපි අපේ කම්පියුටරෙන් මේක ප්‍රෝග්‍රෑම් කරන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝ දැකලා ඇති ටිකක් කර්මාන්තශාලාවල ලොකු මැෂින් වල තියෙනවා මෙන්න මේ වගේ ටච් පැනල්. අපි මේවට කියනවා human machine interfaces කියලා. නැත්තම් කෙටියෙන් HMI කියනවා. දැන් ඕගොල්ලෝ දන්නවා PLC එක වටපිටාවට අයිති උපකරණ ටිකක් මොනවද කියලා. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ මේ input device ටිකයි output device ටිකයි නම් හොඳටම දන්නවා. අපි බලමු PLC එකක් ඇතුලේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. මුලින්ම PLC එකක තියෙන input module එකට මේ විද්‍යුත් සංඥා ගන්නවා. මේ හැම සෙන්සර් එකකින්ම වයර් එකක් නෙන්නේ කේබල් එකක් නේ. ඒකේ එන්නේ විදුලි සංඥාවක්. මේ විදුලි සංඥාව ඍජුවම නැත්තම් ඩිරෙක්ට්ලි මේ CPU එකට යොමු කරන්නේ නැහැ. ඇයි මේ CPU එක කියන්නේ ඊටාම මිලාදික උපාංගයක්. ඒ වගේම මේක පිච්චුනොත් එහෙම මේක විනාශ වුණොත් සම්පූර්ණ අපේ මුළු ක්‍රියාවලියම process එකම machine එකම down වෙනවා. ඒක හින්දා අපි විශේෂ උපක්‍රමයක් පාවිච්චි කරනවා මේ input module එකක ඉඳලා CPU එකට electrical වශයෙන් signal එකක් අපි කවදාවත් දෙන්නේ නැහැ. අපි ඒක ආලෝක ස්පන්දයක් නැත්තම් ආලෝකයෙන් තමයි මේ පණිවිඩය යවන්නේ. අපි ඒවට පාවිච්චි කරනවා මෙන්න මේ device එක. අපි කියනවා ඒකට input type opto coupler එකක් කියලා. ඒ කියන්නේ input module එකයි CPU එකයි අතර විදුලි සම්බන්ධයක් නැහැ. දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති. ඇයි මේ විදුලි සම්බන්ධයක් නැති කරගන්න හේතුව? හිතන්න හදිස්සියේ මොකක් හරි ෂෝට් එකක්. නැත්තම් වෝල්ටේජ් එක වැඩි වීමක්. නැත්තම් සර්ජ් එකක්. ලයිට්නින් ස්ට්‍රයික් එකක්. මේ වගේ දෙයකදී මේ සෙන්සරයක් හරහා එන සෙන්සරයක් හෝ ඒක සම්බන්ධ වයර් වල වෝල්ටේජ් එකේ වැඩිවීමක් වෙන්න පුළුවන්. එහෙම වෙලා ඉන්පුට් මොඩියුල් එක විනාශ වෙලා යන්න පුළුවන්. හැබැයි දැන් මේ ලයිට් බැරියර් එක තියෙනවනේ. ආලෝකයෙන් මේ සංඥාව යවන්නේ. ඉතින් විදුලි සංඥාවක් නැති හින්දා මේ CPU එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒකට අපි කියනවා ඔප්ටිකල් අයිසොලේෂන් කියලා. පාවිච්චි කරන උපාංගයට කියනවා ඔප්ටෝ අයිසොලේටර් කියලා. මෙන්න මේ උපාංගය. ඉතින් මේකම අපි අවුට්පුට් පැත්තටත් යොදා ගන්නවා. CPU එකෙන් මොනවා හරි ගන්න තීරණයක් අපි අවුට්පුට් මොඩියුල් එකට දෙන්න එපා. එතකොට එයා තමයි ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් විදිහට අපේ අවුට්පුට් ඩිවයිස් ටිකට දෙන්නේ. එතනක් තියෙනවා ලයිට් බැරියර් එකක් නැත්තම් ඔප්ටිකල් අයිසොලේෂන් එකක්. ඉතින් දැන් ඕගොල්ලෝ දන්නවා මේ PLC එකක් මොනතරම් ආරක්ෂිතව හදලා තියෙනවද කියලා. මම මේ කිව්වේ එක දෙයක් විතරයි. නමුත් මේ වගේ ප්‍රොටෙක්ෂන් ගණනාවකින් සමන්විතයි මේ PLC එකක් නිෂ්පාදනය කරන්න. ඊට පස්සේ අපි බලමු PLC භාවිතයන් මොනවද කියලා. මේවා ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන්නේ ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් වලට. ඒ කියන්නේ කර්මාන්තශාලා ස්වයංක්‍රීයකරණ කටයුතු වලට. දැන් ගොඩක් නිෂ්පාදකයෝ කැමතියි
මිනිස් ශ්‍රමය අඩු කරලා මිනිසුන් වෙනුවට මැෂින් පාවිච්චි කරලා තමන්ගේ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියම කරගන්න. ඇයි ඒ මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙනවා. සමහර විට ඒගොල්ලෝ කම්මැලි. ඒගොල්ලෝ විවිධ ඉල්ලීම් ඉල්ලනවා. ඒගොල්ලෝ ඉක්මනින් වෙහෙසටපත් වෙනවා. මේ දුර්වලතා හින්දා නැත්තම් හියුමන් එරර්ස් හින්දා ගොඩක් ඒගොල්ලන්ට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒක හින්දා මේ නිෂ්පාදකයෝ බලන්නේ හැම වෙලාවෙම තමන්ගේ කර්මාන්ත ඔටෝමේට් කරගන්න. නැත්තම් ස්වයංක්‍රීය කරගන්න. ඒක තමයි අද ලෝකේ ට්‍රෙන්ඩ් එක. ඊට පස්සේ දුරස්ත නිරීක්ෂණ පද්ධති නැත්තම් IoT ඇප්ලිකේෂන්ස් කියන්නේ. IoT කියන්නේ Internet of Things කියන ඉංග්‍රීසි වචනේ කෙටි යෙදුම IoT. මේව පාවිච්චි කරන්නේ දැන් ඉස්සර තමයි මේ ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් කියන සංකල්පය ගොඩක් නැඹුරුනේ ලෝකේ. දැන් එතනිනුත් එහා ගිහිල්ලා ඉන්ඩස්ට්‍රියල් IoT කියන පැත්තට නැත්තම් ඉන්ඩස්ට්‍රි 4 කියන සංකල්පයට ලෝකෙ දැන් නැඹුරු වෙලා ඉවරයි. ඒ කියන්නේ කර්මාන්ත ශාලාවේ සම්පූර්ණ ෆ්ලෝ ලෙවල් එකේ ඉඳලා තීරණ ගන්න නැත්තම් ඩිසිෂන් මේකින් ලෙවල් එක දක්වාම විවිධාකාර ස්තර තියෙනවානේ. ඔයගොල්ලෝ දන්නවා පරිපාලනමය වශයෙන් ස්තර බෙදලා තියෙනවා. අපි කියන්නේ මැනේජරියල් හයරාකි එකක් කියලා. කම්කරුවාගේ ඉඳන් සුපර්වයිසර්ගේ ඉඳන් මැනේජර්ස්ලාගේ ඉඳන් ඩිරෙක්ටර්ස්ලා දක්වා මේ ලෙවල් එක. මේ හැම ලෙවල් එකකම තොරතුරු රියල් ටයිම් ඒ මොහොතේම මේ තොරතුරු මත පදනම් වෙලා තීරණ ගන්න කට්ටියට දැනුම් දෙන්න අපි පාවිච්චි කරනවා මේ IoT. ඔයගොල්ලෝ දන්නවා දැන් IoT කියන්නේ මොකක්ද කියලා. කර්මාන්ත ශාලාවල හෝ වෙන ඕනම තැනක ෆ්ලෝ ලෙවල් එකේ සිදුවෙන්නේ මොනවද කියලා. ඒ මොහොතේම මේ කර්මාන්ත ශාලාවට වැදගත් වෙන තීරණ ගන්න අයට බලා ගන්න ඒ තොරතුරු ප්‍රොසෙස් කරලා කමියුනිකේට් කරලා පෙන්වන එක තමයි IoT වල යෙදුම. ඉතින් මේ හැම දෙයකම පාවිච්චි කරනවා PLC කියන උපකරණය. හරි. අපි බලමු පොඩි වීඩියෝ එකක් ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් කියන්නේ මොකක්ද කියලා ඔයගලන්ට සරලව බලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ process එකක work station එකක්. මෙතන තියෙනවා material handling තියෙනවා. ඊට පස්සේ conveyors තියෙනවා. දැන් මේ හැම එකක්ම වැඩ කරන්නේ pneumatic power වලින්. මේ pneumatic system එකක් හැබැයි control කරන්නේ විදුලි සංඥා වලින්. කොහොමද control කරන්නේ? ඒකට තියෙනවා electro pneumatic valves කියලා වර්ගයක්. ඒ වගේම තමයි මේ pneumatic actuators හැමදේම වැඩ කරන්නේ. හරි. ඉතින් මේක එක උදාහරණයක් විතරයි. මේ වගේ අනිත් එක මේක ඔයගොල්ලන්ට පේන්න ඕන හින්දා බොහොම ස්ලෝ නැත්තම් මේ process එකේ වේගය බොහොම අඩු කරලා තමයි මේ තියෙන්නේ. නැත්තම් ඕගොල්ලන්ගේ ඇහැටවත් පේන්නේ නැති වේගයට තමයි මේ හැම ක්‍රියාකාරකමක්ම සිද්ධ වෙන්නේ. ඉතින් PLC එකට ඉතාම අධික වේගෙන් මිනිසුන්ට හිතන්නවත් බැරි වේගෙන් ක්‍රියාකාරකම් සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි home automation නැත්තම් අපි building automation පැත්තට දැන් ලෝකේ නැඹුරු වෙලා තියෙනවා මේ PLC භාවිතයේ ගොඩනැගිලි ස්වයංක්‍රීය කටයුතු කරගන්න. අපි ඒකත් පොඩ්ඩක් බලමු. It's important to us to automate everything, from our blinds to the lighting, and from the alarm to the heating system.
bis zur Heizungsanlage. Mr. Automation, setz mir. Wir haben bei uns hier In our single-family house, we have a number of different applications running. One of the most important is for basic lighting to come on when it's getting dark or at night, when you arrive home, so you don't trip over your own feet. HVAC, lighting. In addition, we've installed motion sensors in many of the rooms in our house, and they automatically switch on the light when they sense movement. The blinds are automatically opened when the sun rises, and in the evening when it's getting dark, they are closed again. I'm looking forward to the new Logo 8. The integrated web server will make it possible for me to control certain switching functions from my smartphone. Another highlight that I'm really looking forward to is the new GSM module that can be linked directly to Logo 8. It will directly notify me of certain conditions in the house via a message on my telephone. Examples include things such as flooding in the basement, an alarm due to smoke, or if motion is detected in the house. If we're away, we can select a presence simulation, in which Logo automatically controls the blinds and the lights, to give the impression that someone is at home. This simulation protects us from burglars, and that gives us a really good feeling. Siemens, ingenuity for life. හොඳයි. දැන් ඔයගොල්ලෝ දැනගත්තා ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් කියන්නේ මොකක්ද කියලාත් දලා අවබෝධයක් තියෙනවා. හෝම් ඔටෝමේෂන් නැත්නම් බිල්ඩින් ඔටෝමේෂන් කියන්නේත් මොකක්ද කියලා අවබෝධයක් ලැබුණා. අපි බලමු මේ PLC. දැන් අපි වැඩක් ගන්න නම් ප්‍රෝග්‍රෑම් කරන්න එපා. එහෙමනම් ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද? මොන භාෂාවලින්ද කියලා. මුලින්ම කියන්න ඕන දැන් හැම දෙයකටම ජාත්‍යන්තර සම්මත තියෙනවානේ. අපි මිනුම් වලට නම් කියනවා SI ස්ටෑන්ඩඩ් කියලා. ඒ වගේම PLC වලටත් තියෙනවා හાર્ඩ්වෙයාර් වලටත් සොෆ්ට්වෙයාර් වලටත් ඉන්ටර්ෆේසින් වලටත් වෙන වෙනම අන්තර්ජාතික පොදු එකඟතා. අපි කියනවා ඒවට ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් කියලා. මේ PLC වලට අදාළ වෙන ස්ටෑන්ඩඩ් එක තමයි මේ IEC 61131 කියන්නේ. ඒකේ තුන්වෙනි කොටස කියන්නේ PLC එක ප්‍රෝග්‍රෑම් කරන්න ලෝකේ පාවිච්චි වෙන භාෂාවලට තියෙන සම්මත ටික. ඉතින් ඕගොල්ලෝ ලෝකේ කොහේ PLC එකක් ප්‍රෝග්‍රෑම් කරන්න ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වත් ඕගොල්ලන්ට හරිම පහසුයි. ඇයි? මොන නිෂ්පාදකයා වුණත් PLC එකක් තමන්ගේ PLC එකක් ප්‍රෝග්‍රෑම් කරන්න හදපු ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එක හදලා තියෙන්නේ මෙන්න මේ සම්මතයන්ට අනුකූලව. ඉතින් ඕගොල්ලන්ට මොන PLC එක ගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට ඒක ප්‍රෝග්‍රෑම් කරගන්න පහසු වෙනවා. මේ භාෂා වර්ග තියෙනවා පහක්. ප්‍රධාන වශයෙන් PLC ප්‍රෝග්‍රෑම් කරන්න ලෝකේ පාවිච්චි වෙනවා භාෂා පහක්. මේකෙන් වර්ග තුනක්ම graphical languages. ඒ කියන්නේ ඔයගලන්ට ලියන්න දෙයක් නැහැ. තියෙන්නේ ලියනා වෙනුවට අඳින්න. අපි ලෝකේ ගොඩක් ප්‍රචලිතම භාෂා වශයෙන් හඳුන්වනවා ladder diagrams කියන එක. ඊට පස්සේ SFC කියන වර්ගය. sequential function charts කියන වර්ගය. මේක ගොඩක් පාවිච්චි වෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් state diagrams නිරූපණය කරන්න. ඊට පස්සේ function block diagrams FBD කියන language එක. ඊට පස්සේ CFC කියන language එක continuous flow charts කියනවා. ඊට පස්සේ structured text කියන වර්ගය. දැන් අපි PLC එකක්
ප්‍රෝග්‍රෑම් කරන්න ලියනවට වඩා හැමෝම ආසයි අඳින්න තියෙනවා නම් ඒක ලේසි කියලා. අපි බලමු ඇයි මේ ප්‍රෝග්‍රෑම් ලියනවා වෙනුවට මේ අඳින්න අපි හුරු වුණේ කියලා. අපි ටිකක් ඉතිහාසයට ගියොත් එහෙම මේ PLC හදන්න කලින් ලෝකේ ඕන තරම් ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් වැඩ කරා. PLC නැති කාලේ. කොහොමද කරේ? ඒගොල්ලෝ කාර්මිකයෝ පාවිච්චි කරේ hard wired system. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ඉලෙක්ට්‍රෝමෙකැනිකල් රිලේ. ඒ රිලේ ගොඩාක් එකතු කරලා තව උපාංග කිහිපයක් timers, counters වගේ දේවල් කිහිපයක් සහයෝගයෙන් මේ ඔයගොල්ලන්ගේ වම් අත පැත්තේ තියෙන රූපේ පෙන්වන්නේ රිලේ පැනල් එක. මෙන්න මේ වගේ ඒගොල්ලෝ ලොජික් එකක් ඇඳලා ඒ ලොජික් එකට අනුව රිලේ වැඩ කරන්න හදලා තමයි ඔටෝමේෂන් ටාස්ක් එකක් නැත්තම් කන්ට්‍රෝල් කරන්න තියෙන දෙයක් සැලසුම් කරලා හැදුවේ. මේක හරිම සංකීර්ණ ඒ වගේම ටයිම් කන්සියුමින් නැත්තම් වෙලාව වැය වෙන අමාරු වැඩක්. මේක ඉතිහාසෙදී මේ විදිහට තමයි කරේ. ඒගොල්ලෝ මේ රිලේ ඩයග්‍රෑම් එකක් නැත්තම් මේ රිලේ පැනල් එකක් හදන්න ස්කෙච් ඇන්දේ නැත්තම් ඩිසයින් එකක් ඇන්දේ මේ රිලේ කන්ට්‍රෝල් ඩයග්‍රෑම් එකක් ඇඳලා. දැන් මේ ඩයග්‍රෑම් එක බලාගෙන තමයි මේ රිලේ පැනල් එක ඒගොල්ලෝ හැදුවේ. ඉතින් මේ PLC කියන එක වේදිකාවට ආපුවාම මේ PLC නිෂ්පාදකයෝ හිතුවා මේ රිලේ පැනල් වෙනුවටනේ PLC එකක් හැදුවේ. රිලේ ලොකු රිලේ පැනල් එකක් වෙනුවට එක PLC එකක්. එතකොට ඒ රිලේ පැනල් එක ඒකේ තියෙන කන්ට්‍රෝල් එකමනේ PLC එකෙන් කරන්න ඕන. එහෙමනම් මේ රිලේ කන්ට්‍රෝල් ඩයග්‍රෑම් එක විදිහටම PLC එකත් ප්‍රෝග්‍රෑම් කරගන්න තිබ්බනම් ඕගොල්ලන්ගේ දකුණු අත පැත්තේ රූපේ තියෙන්නේ PLC ලැඩර් ඩයග්‍රෑම් එකක්. බලන්න කොච්චර සමානද කියලා මේ මැද තියෙන රිලේ කන්ට්‍රෝල් ඩයග්‍රෑම් එකයි PLC ලැඩර් ඩයග්‍රෑම් එකයි. ඉතින් මේ මට කියන්න ඕන උනේ දැන් රිලේ පැනල් හදා හිටපු ඉංජිනේරුවරු කාර්මිකයෝ දැනන් හිටියේ නෑ මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වචන වලින් දේවල් ටයිප් කරන්න. ඒගොල්ලන්ට පහසු උනේ මේ රිලේ ඩයග්‍රෑම් ඇඳලා තමයි ඒගොල්ලෝ හුරු වෙලා හිටියේ. ඉතින් එහෙම හුරු වුණ අයට වචන වලින් ප්‍රෝග්‍රෑම් කරන්න දෙනවට වඩා මේ ලැඩර් ඩයග්‍රෑම් වලින් ප්‍රෝග්‍රෑම් කරන්න දුන්නාම හරිම පහසුවක් වුණා. ඉතින් ඒකයි මේ PLC ලැඩර් ඩයග්‍රෑම් වලින් නැත්තම් ග්‍රැෆිකල් විදිහට ප්‍රෝග්‍රෑම් කරන්න ලෝකයේ පෙළඹුණේ. හරි. ඉතින් මම මෙච්චර වෙලා කිව්වේ PLC හා සම්බන්ධ පොදු දේවල්. ලෝකේ අංක 1 PLC නිෂ්පාදකයා කවුද? මං ඇහුවොත් කාගෙන් හරි අවිවාදයෙන්ම දෙන උත්තරේ තමයි සිමන්ස් කියන එක. ලෝකේ 100ට PLC සිස්ටම්ස් වලින් 60ක් විතර 60ක් 70ක් අතර වගේ සිමන්ස් කියන PLC වර්ගය තමයි පාවිච්චි වෙන්නේ. ජර්මනියේ නැත්තම් යුරෝපියන් බ්‍රෑන්ඩ් එකක් විදිහට තමයි මේක අපිට වෙළඳපළට එන්නේ. ඉතින් අපි අපේ මේ කෝස් එක අපේ ඉදිරි පාඨමාලාව සැලසුම් කරලා තියෙන්නේ මෙන්න මේ සිමන්ස් කියන සමාගමේ කුඩා PLC එකක් වන ලොගෝ කියන PLC එක ඔයගොල්ලන්ට උගන්වන්න. අපි ඒක තෝරගත්තේ ඇයි? ලෝකේ බහුලවම පාවිච්චි වෙන ඒ වගේම ඉගෙන ගන්න හරිම පහසු ලැඩර් ඩයග්‍රෑම් වලින් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මේක සවි කරොත් ආයෙ ගැන හිතන්න දෙයක් නැහැ. එයා සම්පූර්ණයෙන් වැඩේ බාරගෙන වැඩේ කරනවා. හරි පහසුයි. අනිත් එක මේක මිලෙන් අඩුයි අනිත් PLC types වලට වඩා.
ඒ වගේම PLC ඉගෙන ගන්න පටන් ගන්න කෙනෙක්ට ඉතාම සුදුසුයි කියලා මම හිතනවා මේ Siemens logo කියන කුඩා PLC එක. මේ PLC එක කම්පියුටරයට කනෙක්ට් කරන්න අපිට මෙන්න මේ ටික තමයි ඕන වෙන්නේ. ඕගොල්ලෝ දැන් තිරේ දකිනවා ඇති. අපිට කම්පියුටරයක් ඕන වෙනවා ප්‍රෝග්‍රෑම් කරන්න. ඊට පස්සේ software එකක් ඕන. ඒ software එකෙන් තමයි මේක ප්‍රෝග්‍රෑම් කරන ladder diagram අඳින software එක කම්පියුටරයට අපි install කරගන්න ඕන. අපි ඒකට කියනවා Siemens Soft Comfort version 8 හෝ 8.2 හෝ 8.3 කියන එක තමයි අලුත්ම version එක. ඊට පස්සේ අපිට ඕන වෙනවා නිකම්ම Ethernet cable එකක්. patch cable එකක් කියලා අපි කියන්නේ. ඉස්සර වගේ අපිට විශේෂිත programming cable ඕනේ නැහැ මේවා program කරන්න. ඊට පස්සේ මෙතන පෙන්නලා තියෙන්නේ ඔයගලන්ට කොච්චර සරලද කියන්න. කම්පියුටරේ PLC එකයි සම්බන්ධ කරගන්න. කම්පියුටරේට අඳුර ගන්න පුළුවන් IP address එකක් අපි අපේ Arduino module එකට අපේ PLC module එකට දෙනවා. මෙතන IP address එකක් තියෙනවා. දීලා connect කියන බටන් එක එප්පුවාම එයා PLC එක නැත්තම් logo module එක හොයාගෙන connect කරගන්නවා. ඉතින් මෙහෙම connect වුණාන් පස්සේ අපිට program එකක් ලියලා upload කරන්නත් download කරන්නත් ඒ වගේම backup ගන්නත් පුළුවන්. බලමු අපි upload කිරීම කියන්නේ මොකක්ද කියලා. upload කියන්නේ PLC එකක ඉඳලා කම්පියුටරේට ප්‍රෝග්‍රෑම් එකක් බෑකප් කර ගැනීම. ඒ කියන්නේ ඔහේ දැන් වැඩ කරමින් තියෙන PLC එකක ප්‍රෝග්‍රෑම් එක අපිට කම්පියුටරේට නම් බලන්න පුළුවන්. මේක ඇතුලේ වැඩ කරන්නේ මොන වගේ ප්‍රෝග්‍රෑම් එකක්ද කියලා. ඒකට අපි කියනවා අප්ලෝඩ් කියලා. ඩවුන්ලෝඩ් කියන්නේ අපි ලියපු ප්‍රෝග්‍රෑම් එකක් කම්පියුටරේ ඉඳලා PLC එකට සේව් කරනකොට. ඉතින් කර්මාන්ත ශාලාවලදී ගොඩක් PLC වල බෑකප් software backup තියාගන්න එක හොඳයි. ඇයි PLC එකක් හදිස්සියේ damage වුණොත් අපි ළඟ backup program එක තියෙනවා නම් නැවත download අලුත් එකක් අරන් download කරලා ඒ විදිහටම වැඩ කරව ගන්න පුළුවන්. දැන් අපේ පාඨමාලාවේ මේක online පාඨමාලාවක්නේ. එතකොට ඕගොල්ලන්ට කොහොමද ප්‍රැක්ටිකල් කරන්නේ? අපි තියරි කියලා දුන්නට වැඩක් නැහැ. මේක ප්‍රායෝගික වෙන්න එපා. ප්‍රැක්ටිකල් විදිහට ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්න ඕන. ඒකට බොහොම හොඳ platform එකක් මේ Siemens Soft Comfort 8 කියන software එක දෙනවා අපිට. අපිට පුළුවන් මේ software එකේම program එක ලියලා ඇත්තම PLC එකක නැත්තම් logo module එකක වැඩ කරනවා වගේ program එක simulate කරලා බලන්න. ඕගොල්ලන්ට switches දාන්න පුළුවන්. ඒ වගේම indicators දාන්න පුළුවන්. logo දාන්න පුළුවන්. මේ වගේ ක්‍රියාකාරකම් ගොඩක් කරලා ඕගොල්ලන්ට මේ program වැඩ කරන හැටි, ladder diagrams වැඩ කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. අපි දැන් බලමු අපි ඉදිරියට කරන පාඨමාලාවේ ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මොනවද කියලා. මුලින්ම ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් කියන්නේ මොකක්ද? ඒකේ සංකල්ප මොනවද? ඒකේ අතීතේ කොහොමද? ඇප්ලිකේෂන් මොනවද? PLC එකක තියෙන හાર્ඩ්වෙයාර් මොනවද? ඉන්පුට් අවුට්පුට් සම්බන්ධ කරන්නේ කොහොමද? තව විශේෂ කම්පොනන්ට් වර්ග තියෙනවා. ඒවා ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපි කරනවා. ඒ වගේම ඕගොල්ලෝ අහලා ඇති PLC
PLC ගොඩාක් එකට සම්බන්ධ කරලා නෙට්වර්ක් එකක් හදලා අලුත් සංකල්පයක් තියෙනවා SCADA කියලා. මේකට ඉන්ට්‍රොඩක්ෂන් එකකුත් අපි කරනවා. ඊට පස්සේ අපි හොඳින් විස්තර කරනවා PLC එකක් සම්බන්ධ සංකල්ප හා තියරි කොටස්. මුලින්ම අපි සේෆ්ටි ගැන ඕගොල්ලන්ව දැනුවත් කරනවා. ඕගොල්ලන්ගේ ආරක්ෂාවයි අන් අයගේ ආරක්ෂාවයි ඒ වගේම මේ PLC වල ආරක්ෂාව. මොකද ඕගොල්ලෝ කර්මාන්ත ශාලාවකට ගියාම වැඩ කරන්නේ රුපියල් මිලියන ගානකට වඩා වටින යන්ත්‍ර සූත්‍ර එක්ක. එතකොට ඕගොල්ලෝ බොහොම පරිස්සමින් වැඩ කරන්න ඕන. ඒකින්ද මේ සේෆ්ටි අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දැනගන්න ඕන. ඊට පස්සේ PLC වල තියෙන තව අන්තර්ජාතික සම්මුති හાર્ඩ්වෙයාර් හා සොෆ්ට්වෙයාර් වලට අපි කියලා දෙනවා. ඊට පස්සේ අපි කියලා දෙනවා මේ Siemens ලගේ ලොගෝ කියන පොඩි තාක්ෂණික ගැටලුවක් ආවා. හරි අපි කරමු. මෙතන පාඨමාලාවේ අන්තර්ගතය ගැන අපි කතා කර හිටියේ. course content එකේ ඔයාලට අපි number 5 වලදී ladder diagram based programming for logo මේ යටතේදී ඔයාලට basic ladder diagram එකක් කොහොමද program එකට අපි කියන්නේ ladder diagram program එකට අනුව ladder diagram එකක් කොහොමද අඳින්නේ කියන එක. ඊට පස්සේ ladder diagram එක අපි අඳිනකොට ඒකේට ඕනේ symbol ඒවා අඳුන ගන්න ඕනේ. ඒ symbol වර්ග මොනවද? ඊට පස්සේ සම්පූර්ණ complete basic ladder diagram එකක් කොහොමද අඳින්නේ කියන එක ගැන කතා කරනවා. ඊට පස්සේ අපි ඊළඟට number 6 වලට 6 වෙනියට අපි කතා කරනවා මේකේ basic functions ගැන. මේ කියන්නේ එක ඇතුලේ තියෙන basic functions යටත අපිට logic gates trigger වෙන ඒවා. එතකොට edge trigger වෙන්න පුළුවන් විදියට දැන් positive edge negative edge කියලා අපිට trigger වෙන්න දෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒවා අනුව ඒවා ගැන කතා කරනවා. ඊට පස්සේ counters timers. එතකොට analog අපි analog reading එකක් කරනවා නම් ඒක කොහොමද reading එක ගන්නෙ? ඒ හැමදේම ගැන අපි කතා කරනවා මේ integrated functions යටතේ. මේක basic functions සහ special functions කියලා කොටස් දෙකකට මේ පාඨමාලාවේදී කරනවා. ඊට පස්සේ අපි අන්තිමේට මේ course එක අවසානයේදී practical skill improvement අපි මේකෙදී මේ PLC එකක් එක්ක input outputs කොහොමද සම්බන්ධ කරලා ඒ වගේ මොනවා හරි අපි සම්බන්ධ කරන input output වල තිබුණොත් මොනවා හරි දෝෂයක් ආවොත් ඒවා කොහොමද හඳුනාගන්නේ? එතකොට hardware අපි දැන් තියෙන PLC එකක් එක්ක තියෙන system එක PLC එකේ ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. අපිට PLC එකට සම්බන්ධ කරලා තියෙන input output අපි දැන් අද කතා කරපු IO කියලා කොටස් වල ඒ තියෙන උපාංග වල උපකරණ වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා අඳුරගන්නේ කොහොමද? ඊට පස්සේ ladder diagram එකක් කොහොමද පවත්වාගන්නේ? ඒව ගැන අපි කතා කරලා මේ පාඨමාලාවේ අවසානයේට මේක අවසන් කරනවා. එතකොට මේ ටික තමයි මේ course content එකේදී කතා වෙන්නේ. එතකොට ඔයාලට program එකක් PLC එකක කියන්නේ PLC එකක් අපි විදුලිය සපයන තැන ඉඳලා ඒක ඇතුලේ programming එකෙන් අපිට යම් කිසි කාර්යයක් කරගන්න තත්ත්වයට ගන්න මේ program එකෙන් ඔයාලට අපි ඒ improvement එක ලබා දෙනවා. ඊට පස්සේ මේ course එක කරන්න අවශ්‍ය මොනවද කියන එක අපි බලමු. ඇත්තටම මේ course එකේදී ඔයාලට අපි Zoom හරහා තමයි course එක සම්පූර්ණ කරන්නේ. මේකෙදි ඔයාලට cellular කියන්නේ cell phone එකෙන් log වෙලා මේ course එක කරන්න අපහසුයි. ඒ සඳහා ඔයාලට computer එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ laptop එකක් හරි desktop හරි computer එකක්. මේක Windows 7 10 අතර operating system එකක් තියෙන computer එකක් ඔයාලට පාවිච්චි කරන්න වෙනවා මේ course එකේ simulation software එකටත් එක්ක. ඊට පස්සේ අපි programming and simulation software එක අපි ලබා දෙනවා. ඔයාලට ඒක link එක දෙනවා download කරගන්න.
ඒක logo soft comfort version 806 කියන එකෙන් අපි දෙන්නේ. ඒක ඔයාලට install කරගන්න වෙනවා. ඒ වගේම හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. ඔයාලට මේ course එක කරගෙන යන්න මැදදී බාධාවක් නොවන විදිහට හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. ප්‍රැක්ටිකල් එකත් තියරි එකත් එක්කම අපි මේ course එක කරන නිසා ඒක ඔයාලා පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඉන්නවා නම් මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ අපි මේ course එක කෙරෙන විදිය මේ පාඨමාලාවේ ස්වභාවය ගැන කතා කරොත් මේක ඇත්තටම අපි කරන්නේ කියන්නේ ලංකාවේ හෝ පිටරට ඒ කියන්නේ දෙස් විදෙස් ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් මේ course එකට. ඒ නිසා අපි මේක අපිට theory practical මේ හැමදේම අඩුවක් නොවෙන්න ලැබෙන්න ඕනේ. ඒ නිසා අපි මේ course එකේ ස්වභාවය ගැන කතා කරොත් අපි මුලින්ම මේ course එක පටන් ගද්දිම ඔයාලට safety instructions කොටසක් කරනවා. ඒ කියන්නේ අපි දැන් කලිමුත් ඒ ගැන කතා වුණා මේ PLC කියන්නේ ගොඩක් මිල අධික උපාංගයක්. මේකත් එක්ක ගනුදෙනු කරද්දී ඒ වගේම ඒකට සම්බන්ධ කරලා තියෙන තව ඒ කියන්නේ අපි හිතමු PLC එකට වඩා මිල අධිකයි ඒකට සම්බන්ධ කරලා තියෙන මැෂින් එක. එතකොට මේ මැෂින් එකත් එක්ක ඒ PLC එකත් එක්ක වැඩ කරද්දී අපේ PLC එකේ ආරක්ෂාව ගැන එතකොට අපේ ආරක්ෂාව ගැන මේ හැමදේම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ඒවා ගැන අපි safety instruction යටතේ කතා කරනවා. ඊට අමතරව basic knowledge එක ඔයාලට දෙනවා. අපි PLC දැන් PLC ගැන මොකුත්ම දන්නේ නැහැ. හැබැයි PLC ඉගෙන ගන්න ආසාවකින් ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඒවා කෙනෙක්ටත් අපි basic knowledge එකේ ඉඳන් මේ course එක කරගෙන යනවා. PLC course එක. ඊට පස්සේ මේකේ hardware and software lessons අපි කරනවා. මේකේ කරන්නේ ඔයාලට අපි එක දවසක් ගත්තොත් මේ දවසේදී අපි theory part එකක් කරනවා. මේ theory part එකට පස්සේ අපි coding practicals ඒ කියන්නේ ඒ theory part එක එක්කම අපි coding practical එකක් කරනවා. ඊට පස්සේ ඒකේ simulation එක අපිට මේ ඒ දවස් ඇතුළත අපි කරනවා. මේ ඊට පස්සේ තමයි අපි ඒ theory එකයි ඒකේ coding practical එකයි simulation එකයි කරාට පස්සේ ඒ දවසේ යම් කිසි ගැටලුවක් මේ ඒ දවසේ ඒ කියන්නේ course එකේ අපි එක දවසක් ගත්තොත් ඒ දවස අපි සාමාන්‍ය පැය දෙකක් කරන්නේ. පැය දෙක ඇතුළත යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට අපි home activity එකක් දෙනවා. හැමෝටම කරන්නේ අපි ඒක ගැන ඊළඟ දවසේ ඊට පහුවදා කතා කරනවා. මේ home activity එක ගැන කතා කරලා ආයෙත් theory part එකත් එක්ක සාමාන්‍ය විදිහට course එක කරගෙන යනවා. ඊට පස්සේ මේ පාඨමාලාව අවසානයේ කියන්නේ end of the course ගත්තොත් අපි පොඩි test එකක් දෙනවා. මේ අපි කරපු දේ හරියට ඔයාලට ලැබිලා තියෙනවද? ඔයාලා ඒකට තියෙන උනන්දුව කොහොමද කියලා ෆීඩ්බැක් එකක් ගන්නත් එක්ක ඔයාලගේ දැනුම පරීක්ෂා කරන්නත් එක්ක අපි course එක end එකේදී test එකක් දෙනවා ඔයාලට. මේක ඒ course test එක practical coding test එකත් එක්ක ඉන්නේ. ඊට පස්සේ අපි මේ පාඨමාලාව අවසානයේ ඔයාලට සහතිකයක් නිකුත් කරනවා. අපේ මේ Microvision Skills ආයතනයේ නමින් course එක complete කරපු certificate එකක් ඔය කට්ටියට ලබා දෙනවා. එතකොට මේ පාඨමාලාව කෙරෙන විදිහ අපි කතා කරොත් අපි මේකේ භාෂා මාධ්‍ය විදිහට ඒ කියන්නේ පාඨමාලාව කරන්නේ සිංහල මාධ්‍යයෙන්. එතකොට මේකේ presentation ඒ හැමදේම English terms වලින් තියෙන්නේ. අපි මේකේ course එක සාමාන්‍යයෙන් දවසේ පැය දෙකක කාලයක් තමයි කරන්නේ. එතකොට අපි අධ්‍යයන දින 10ක් මේක කියන්නේ දවස් 10ක් පැය දෙකේ දවස් 10ක් මේ course එක අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ
පැය දෙකේවා දින 10ක් ගත්තම මේ කෝස් එක සම්පූර්ණ පැය 20ක කාලයක් කෙරෙනවා. අපිට අපි අර ගැටලු ගැන කතා කරන හින්දා සමහරවිට පැය දෙකේ කාලය පොඩ්ඩක් වැඩි වෙනවා. එතකොට අපි ඒවා සැලකිල්ලට ගන්නෙ නැහැ. මේ කෝස් එකට අපි කෝස් එකට හදලා තියෙන පැය ගාන පැය 20යි. එතකොට අපි එක කණ්ඩායමකට සිසුන් 15ක් බඳව ගන්නවා. එතකොට ඒ සිසුන් 15 බඳව ගැනීම අපි හෙට ඉඳන් සිදු කරනවා. එතකොට මේ පාඨමාලාව ඒ කියන්නේ PLC for beginners course එකට අපි රුපියල් 6500ක මුදලක් ගන්නවා. එතකොට අපේ මේක සාමාන්‍යයෙන් දින 10ක් කියන්නේ සතියට එක දවසක කාලයක් ඉන්නේ මාස 2කමාරක වගේ කාලයක් මේ කෝස් එක පැවැත්වෙනවා. ඊට පස්සේ මේ කෝස් එක කරාට පස්සේ Tamanට මොනවද ලැබෙන්නේ? එතකොට මේ කෝස් එකේ ඔබ්ජෙක්ටිව්ස් ගැන කතා කරොත් අපි මේ කෝස් එකෙන් මේ කෝස් එක කරන අයට PLC පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙනවා. ඊට පස්සේ තමන්ගේ අවශ්‍යතාවයන් වලට තමන්ටම PLC ප්‍රෝග්‍රෑම් එකක් ලියා ගැනීමේ හැකියාව අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අන්තර්ජාලය තුලින් තොරතුරු හා උදාහරණ කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් ඔයාලට මේකට අවශ්‍ය examples පාවිච්චි කරලා ඒවා තමන්ගේ දෙයකට භාවිතා කරන්න. ඒ කියන්නේ ඒක අපිට ඕනේ විදිහට හදාගන්න. ඒ වගේම අපිට අවශ්‍ය තොරතුරු, ඒ කියන්නේ ইনফরমේෂන් මොනවා හරි අලුත් දෙයක් ගැන ඉගෙන ගන්න, ඒවා කොහොමද හොයාගන්නේ, ඒ ගැන අපි කියලා දෙනවා. ඊට පස්සේ PLC එකට කොහොමද බාහිර උපාංග සවි කරන්න හැටි, ඊට පස්සේ PLC එක සිස්ටම් වල එන ට්‍රබල් ෂූටින්, ඒ කියන්නේ දෝෂය निराකරණය කරන්න ඒවා PLC එක නඩත්තු කිරීම, ඒ පිළිබඳව අවබෝධයක් අපි මේ කෝස් එකෙන් බලාපොරොත්තු වෙනවා ඔය කට්ටියට ලබා දෙන්න. අපි මේක දැන් අද අපි 20 වෙනිදා අපි මේ සෙමිනාර් එක තිබුණේ මේ කෝස් එක කෙරෙන විදිහ ගැන ඔයාලට අවබෝධයක් ලබා දෙන්නයි. ඔයාලට PLC ගැන ඔයාලට බේසික් නොලෙජ් එකක් අද අපි ලබා දුන්නා. එතකොට මේ කෝස් එක ගැන අපි අර කියපු විදිහට විස්තරات එක්ක ඔයාලට මේකට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා නම් එයාලට පාඨමාලාව පටන් ගන්නේ නොවැම්බර් 3 වෙනි බදාදා තමයි කෝස් එක පටන් ගන්නෙ. අපි මේක බදාදා දවස තමයි වෙන් කරලා තියෙන්නේ මේ PLC for beginners කෝස් එකට. එතකොට කෝස් එක හැම බදාදාවකම සවස් 7ට, ඒ කියන්නේ හවස 7 ඉඳන් 9 වෙනකන් මේ කෝස් එක පැවැත්වෙනවා. එතකොට මේකට අපි හිතමු රැකියාවකට යන කෙනෙක් ඉන්නවා නම් ඒ අයට උනත් සම්බන්ධ වෙන්න පුළුවන්. පහසු කාලයක් අපි 7 කියලා ගන්න කාලේ ඒ වෙලාවෙ ඉඳන් 9 වෙනකන් මේ කෝස් එක කරනවා. එතකොට කෝස් එක පටන් ගන්නේ නොවැම්බර් 3 වෙනි බදාදා තමයි පළවෙනියටම කෝස් එක පටන් ගන්නෙ. මේ කෝස් එකට රෙජිස්ටර් වෙන්න කැමති අය ඉන්නවා නම් එයාලට ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා. ඒකට අපේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. microvisionskills.com කියන වෙබ්සයිට් එකට ගියාම ඒ වෙබ්සයිට් එකේ ඔයාලට පෙන්නන්න මේ විදිහට බේසික් ඉන්ටර්ෆේස් එකක් හදලා තියෙනවා. මෙතන microvisionskills.com කියන අපි ලින්ක් එක මේකේ ඔයාලට එවන්නම්. අපි මේක Facebook එකේ දානවා ඔයාලට රෙජිස්ටර් වෙන අයට ලින්ක් එකයි. මේකේ ඒ වගේම මේ වීඩියෝ එක අද ගොඩක් අයට මේ වැස්සෙන්දා බාධා වෙලා නාය ගොඩක් ඉන්නවා මේ සිග්නල් වල ප්‍රශ්න නිසා. ඒ හැමෝටම අද මේ සෙමිනාර් එකේ වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරලා Facebook එකේ අපේ අපිට මේ ඒ නිසා ඒක ලින්ක් එක අපි දානවා අප්ලෝඩ් කරලා ඒක ආයේ බලන්න පුළුවන්. මිස් වෙච්ච අය ඉන්නවනම් මේකෙදි ඔයාලට වෙබ්සයිට් එකට ගියාට පස්සේ මෙතන බලන්න පුළුවන් more info එකෙන්
අපේ කෝස් එක පිළිබඳ විස්තර තියෙනවා. ඒක ඒ වගේම මේකේ පාඨමාලා ගාස්තු ගෙවීමේ පිළිබඳ විස්තර තියෙනවා. ඊට පස්සේ මේ පාඨමාලා පැවැත්වෙන දිනය ගැන තියෙනවා. ඔයාලට එතනින් බලන්න පුළුවන්. ඊට පස්සේ පාඨමාලාවේ ගාස්තු ගෙවීමෙන් පස්සේ පාඨමාලාවේ ගාස්තු ගෙවීමෙන් පස්සේ ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. මෙතන රෙජිස්ටර් now බටන් එක ක්ලික් කරාම ඔයාලට මේ විදිහට ඇප්ලිකේෂන් එකක් තියෙනවා. මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන්. මේකේ ඔයාලගේ නම මෙතන දාන්න, ඊට පස්සේ ජෙන්ඩර් එක, contact number එක දාන්න. ඔයාලට WhatsApp number එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. numbers දෙකක් පාවිච්චි කරනවා නම් contact කරන්නයි WhatsApp වලටයි දෙකක් තියෙනවා නම් ඒකෙන් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඒජ් එක දාන්න. අපි බලාපොරොත්තු වෙනවා මේක මොන වයස් කාණ්ඩයේ අයද සම්බන්ධ වෙලා ඉන්නේ කියන එක. ඊට අමතරව ඊමේල් ඇඩ්‍රස් එක අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අන්තිමේට ඔයාලා පේමන්ට් එකක් කරාට පස්සේ හම්බෙන ඩිපොසිට් ස්ලිප් එක නැත්තම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් කරොත් ඒකේ ඔයාලට ලැබෙන PDF එකක් වෙන්න පුළුවන්. ඒ ඕන ෆයිල් එක මෙතනට ඇටච් කරන්න පුළුවන්. ඇටච් කරාට පස්සේ සබ්මිට් කරාම අපිට ඒක සබ්මිට් වෙනවා. අපි ඊට පස්සේ ඒක බලලා ඔයාලට කන්ෆර්ම් කරලා ඊමේල් එකක් නැත්තම් WhatsApp මැසේජ් එකක් අපි දානවා. ඒ විදිහට තමයි අපේ කෝස් එකේ මේ PLC for beginners කෝස් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන් ඔයාලට. එහෙනම් අද දවසේ සම්බන්ධ වුණ හැමෝටම ස්තුති වෙනවා අපේ සෙමිනාර් එකට. ඔයාලට අද මේ සෙමිනාර් එකේදී අපි PLC ගැන හෝ ඒ ඇති මොන හරි ගැටලු සාකච්ඡාවක් තියෙනවා නම් අහන්න මේ වෙලාවේ ඉඳන්.